ඔබ ඇවිත් යන්න එන්න සෞම්‍ය සඳසේමා සම්සුන් ගමනේ රුසිරි බෝමා මගේ ආදරේ ඇත්තමයි ආයිබෝවන්. ඉතින් අදත් මතක මන්දිරයට තරම් චමිල්ලා යාවා. හරිද ටීවීත් එක ලස්සන මතකයන් ගොඩක් බෙදා ගන්න. කලාකරුවන් දෙදෙනෙක් ඉන්නවා. කෙනෙක් රංගනයත් සහ කලාකටයුත් එක ගොඩක් දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙන දැන් යෙදෙන කෙනෙක්. තවත් කෙනෙක් ඉන්නවා රංගනය වගේම ලේඛන කලාවටත් සම්බන්ධ කෙනෙක්. මුලින්ම අපි ඔවුන් පිළිගන්නවන මතක මන්දිරය වලට රුවන් විතානාරච්චි මහත්මයා. ආයිබෝවන්. ඉරෝෂිනී ගංගා මහත්මිය. ආයිබෝවන්. මේ ලස්සන මතකයන් ගොඩක් ඇති. ඒ වගේම හඬාවදි ගන්න ඉස්සෙල්ලා මම දැනගන්න ඕන රුවන්ගේ උපන් ගම් පළාත කොහෙද? මගේ උපන් ගම් පළාත නුවර. නුවර. අම්මා තාත්තත් නුවරමද? අම්මා තාත්තත් නුවර. ඒද පුංචිම කාලේ ගත වෙන්නේ නුවරමද? ඇත්තටම ඒක සොඳුරුම කාලයක්. ඒක ඒ වගේ දේවල් මතක් කරගන්න මේ වගේ තැනකට ආරාධනා කිරීම පිළිබඳ මුලින්ම චමිල් මාත්‍රස්. මොහොතම සතුටුයි මතක මන්දිරයට ඕන ඒක දැන් නුවර කොහෙද? නුවර කඩුගන්නාව. කඩුගන්නාව. ඉතින් අම්මා තාත්තත් එක්ක මේ ගත වෙන කාල තුලදී ලස්සනම මතකයන් ගොඩක් ආවද ආදරණීය දෙමාපියන්ගේ නම් මතක් කරන්න ඕන. මගේ පියා සුගත් සිරිලක් මවගේ නම චන්ද්‍රාවති මණිකේ. මේ අවස්ථාව අපේ සහෝදර සහෝදරියන් ඉන්නවා නම් අපේ සහෝදරයා ලස්සන තැනක ඉන්නවා රටේ. කියන්න ඔවුන් ගැන. මට සහෝදරයන් දෙන්නෙක් පමණයි ඉන්නේ. වැඩිමාල් සොයිරා උසාවියේ රාජකාරියක දෙනවා නුවර උසාවියේ ඉහළ තනතුරක. ඔවුන්ගේ නම නිශාන් සත්‍යජිත්. ඊට අමතරව බාල සහෝදරයා ගොඩක් සංගීත පැත්තට ලැබිලා බෑන්ඩ් කණ්ඩායමක් කරගෙන එයා වෙනම කලාවක් හදාගෙන යනවා. එයාගේ නමත් මතක් කරගන්න. එයා තුෂාර ඉන්ද්‍රජිත්. මේ සියල්ලම සිද්ධ වෙනවා ඉතින් ලස්සන පුංචි කාලේ ගත වෙන්නේ නැති සහෝදරයන් තුන්දෙනෙක් එක්ක පුංචිම කාලේ කඩුගන්නාවේ ගත වුණේ. මොන්ටිසෝරි අධ්‍යාපනයක් ලැබෙනවද? එහෙම නැත්නම් කෙලිව පාසලට සම්බන්ධ වෙන්නේ? නෑ මම මොන්ටිසෝරි අධ්‍යාපනයක් ලැබුවා. මම මුලින් මොන්ටිසෝරි මට මතක විදිහට 3කට ගියා. ඔව් ඒ කාලේ යම් ඉදිරිපත් කිරීමකට සම්බන්ධ වෙනවද නැත්නම් බල කිරීමකට හෝ නැත්නම් පාසලේදී මේ කලාවට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම ඒ කාලේ මම හරි උලැටි. ලැජ්ජාසිරි චරිතය. ලැජ්ජාසිරි. සම්බන්ධ මතකයක් තිබුණේ පාසලේ යමක් කරා කියලා කොතනක හෝ. මුලින්ම මම ප්‍රාථමික ඉස්කෝලේකට ගියේ. එතනින් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා ලොකු ඉස්කෝලේකට යන්න මට පින්නවල ජාතික පාසලට යන්න අවස්ථාව හම්බුණා. මුලින්ම අධ්‍යාපනය හැදෑරු පාසල නම් රන්දිවල මැදිමහා විදුහල. එතනින් තමයි මම ශිෂ්‍යත්වයේ කියන විභාගයෙන් සමත් වෙලා පින්නවල ඉහළ පින්නවල ජාතික පාසලට යන්න අවස්ථාව හම්බුණා. එතන ගොඩක් දේවල් මගේ ජීවිතේ වෙනස් වුණා. මම ක්‍රීඩාවට යමු වුණා. ඊට අමතරව විවිධ ඉසව්වලින් ලොකු ජයග්‍රහණ එතන ගත්තා. ක්‍රීඩාවට සම්බන්ධ වුණා කියන්නේ මොන වගේ ක්‍රීඩාවලට පාසල සම්බන්ධ වෙන්නේ? මම ක්‍රිකට් තමයි ගොඩක් ආසා කළේ. ක්‍රිකට් ක්‍රීඩා කරනවා පාසලේ. පාසලේ ක්‍රීඩා කරනවා. ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නැද්ද මේ ක්‍රීඩාවට යමුණා අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන එහෙම ගැටලුවක් වුණේ නැහැ? ඇත්තටම නැහැ. හොඳ සහයෝගයක් ලැබෙනවා. සහයෝගයක්. මොහොතකට අපි රුවන්ට අවසර දෙන මේ පැත්තේ නවා. ගංගේ උපන් ගම් පළාත. මගේ ගම් පළාත වදුළු බණ්ඩාරවල. බණ්ඩාර කියන සතු රටයකින් වට වුණු සීතල පරිසරයක් තියෙන. ඉතින් අදටත් දුකයි. මගේ ගම් පළාතේ කුරුළු නාදයක් නැහැ. කහකොළ කියන සුළඟක් නැහැ. මට ඒක හරිම අපහසුතාවයක් වුණා. හැබැයි දැන් නම් වසර ගාණක් වෙන නිසා මගේ වෘත්තියට කොළඹට ඇවිල්ලා මට දැන් ඒක හුරුයි. තාමත් සිතින් ඉන්නේ ගම් පළාතේ. ඔව් අම්මා තාත්තත් මේ බදුල්ල බණ්ඩාරවලද? අම්මාගේ ගම බණ්ඩාරවල, තාත්තා බලංගොඩ. බලංගොඩින් තාත්තා වැල්ලවයට ගියා. ඉතින් එතන තමයි තාත්තගේ වැඩිම මේ කාලයක් ගත වුණේ. අම්මා ඉන්ද්‍රාවති. ඉතින් අද වගේ දවසක මෙලොව බිහි කරපු දෙමාපියෝ දෙන්නට ආචාර කරනවා මම. එයාගේ නමත් මතක් කරගන්න. ජී.කේ ධර්මරත්න. තාත්තා වඩු කාර්මික. අම්මා නම් හවුස් වයිෆ්. සහෝදර සහෝදරියන් නම් උන් සතුටුද අපේ අක්කා සහෝදරිය වෙන තැනක ඉන්නවා. ඔව් මට නංගිලා 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නිරංජලා සුමුදු කුමාරි. එයා බියුටි කෙනෙක් සැලුන් එක. අනිත් එක්කෙනා නදීකා කුමාරි. එයාත් බියුටි කෙනෙක්.
අනිත් එක්කෙනා දේමුනි මේසා එයා විදේශ රටකට යන්න මේ දවස්වල ජපාන් යන්න අධ්‍යාපනය හදාරනවා. ඉතින් හරිම සතුටුයි මගේ සහෝදර තුන්දෙනා ඉන්න තැන දැක්කාම බොහොම සුන්දර මතකයක් තියෙනවා මට. දෙමාපියන්ගෙත් යම් කලාවට සම්බන්ධයක් තිබුණේ එහෙම නැත්නම් ඔවුන් මේකට සමීපවද? කියන්නේ සින්දු අහනවා කොහෙත්ම නැහැ. සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් ඇත්තෙම නැහැ. හැබැයි දැන් මගේ යන ගමනට ඒගොල්ලන්ටත් එන්න හරිම ආසාවක් තියෙනවා. දෙමාපියෝ දෙන්නත් හරිම ආසාවක් තියෙනවා. මුලින්ම රුවන් මතක් කරා වගේ මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණද එහෙම නැත්නම් කියන්නේ පාසලට සම්බන්ධ මම කෙලින්ම පාසලට සම්බන්ධ වුණේ. මගේ පාසල බණ්ඩාර සෙන්ට් ජෝසප් කොලෙජ් එකයි. සියලුම අධ්‍යාපනය හදාරන්නේ ඒ පාසලේ. සියලුම අධ්‍යාපනයේ අවසන් තෙක් දක්වා හැදෑරුවේ බණ්ඩාර සෙන්ට් ජෝසප් කොලෙජ් එකේ. එතෙන්ද දැන් පාසලේදී මොන හරි කලාකටයකට සම්බන්ධ වෙනවද පුංචි කාලේ? නැත්නම් මැදි ආවට පස්සේ වසර ගානකට පස්සේද? පහ වසරේ වගේ කාලයේදී මම නැටුම් වලට හරිම දක්ෂයි. ඉතින් නැටුම් කිව්වොත් ඩාන්සින් කිව්වොත් නම ගත්තේ දැන්ටත් මගේ ගුරුවරයෝ හම්බ වෙනවා මට. ඔළුව අත ගාලා යනවා මේ කෙල්ලද මෙහෙම තත්ත්වයක ඉන්නේ කියලා බණ්ඩාර පළාත්වල දකින්නකොට ඇස් වලට කඳුළු ආපු ගුරුවරුත් ඉන්නවා. ඒ තරමට මම නැටුම් කලාවට දක්ෂයි. මොන නමක් දිනාගෙන හිටියේ පාසල තුල. අද පහ වසරේදී වගේ අද සම්බන්ධ වෙනවා. මොකද්ද කරන්නේ නර්තනයක් ඉදපත් භාරත කරා අවසාන දක්වා නැටුම් කරේ. මට ඒක ගොඩාක් සමන්ත ලංකා යන්න තේරුණා. චූටි ප්‍රශ්නයක් තිබුණා. මගේ තාත්තා විදේශගත වෙන්න ගිහිල්ලා අත කැඩුනා. කකුලේ ආබාධයක් එන්න ඒ කාලේ මට එතනට යන්න ඒ දිනවල වාසනාව නැති වුණා. සමන්ත ලංකා ප්‍රශ්නයක් එක්කම ප්‍රශ්නයි සාමාන්‍යයෙන් අපි ගම්බදනේ මේ වගේ අවස්ථාවක් නෑ ඒක දැන් ඔව් ගෙනියන්න හරිම බයයි කොළඹ පළාතයකට ගෙනියන්න ඔය අමුතු ප්‍රතිරූපයක් ලැබිලා තිබුණේ නගරයට යන එක සෛලම කියන්නේ බොහොම බයයි මේ භයානකයි මේ කෙල්ලන්ට මේ වාරියන්නේ දන්නවනේ ආච්චි අම්මලා ආච්චි අම්මගෙන් ප්‍රශ්න ආවා මෙතෙන්ට යන්න සුදුසු නැහැ කියලා එහෙම දේවල් එහෙමත් බාධක මැදින් මෙතෙන්ට එන්නේ මුලින්ම අපි රුවන්ගේ ගීතයක් තමයි අපි එකක් අහලා බලමු හතරෙන් මන්දුරින් එන පැතුම් පවන් විහිදයයි හමා පියඹනා කල්පනා රසේදී අමා මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්ධය ගලා එකතු වී කිති කැවි රැඳේ එක් වෙලා හදුයි මන්දුරින් ගීතය ගායනා කරා වගේම දැන් ඉස්කෝලේ එච්චරම මේ දක්ෂතාව දැක්කුවේ ක්‍රීඩාවල මම ලැජසිල් චරිතයක් කියලා කිව්ව මුලින්ම කොහොමද මේ කලාවට සම්බන්ධ වෙන්නේ මම කලාවට සම්බන්ධ වෙලා දෙරට වසර 3ක් වගේ වෙනවා පාසල් කාලේ පසුවද මේ කලාවට සම්බන්ධ වෙන්නේ නෑ පාසල් කාලේ අපි වේදිකා නාට්‍ය ඒ වගේ දේවල් පාසලේදී සහභාගී කී වසරේදී වගේද මේ වේදිකාවට සම්බන්ධ වෙන්නේ? ඉස්කෝලේ 7 වසරේ. 7 වසරේදී. මතකයිද මුලින්ම කරපු යම් නිර්මාණයක්ද මතකයේ ඇතිනේ? මොන වගේ වේදිකා නාට්‍යයක්ද කරේ? පාසලේදී මතක සිංහබාහු. ඔව්. යම් චරිතයක් කරාද? සිංහබාහු නාට්‍යයේ මොකක්ද චරිතය නම මටත් මතක නෑ යමක් කරා. ඒක තමයි මුල්ම දේ. ඒක ඉස්කෝලේ හොඳ ප්‍රතිචාරයක් ලැබුණද මේ නාට්‍යයත් එක්කම? සාමාන්‍යයෙන් පිළිගැනීමක් ලැබුණා. මෙයාට යමක් කරන්න පුළුවන් කියලා දැන් හිටියා. ඒත් එක්ක ගුරුවරු ගොඩක් කතා බහ වෙන්න පටන් ගත්තා. කතා බහ කියන්නේ අපිව ඉස්කෝලේ මේ වගේ අය ඉන්නවා කියලා බොහොම සතුටක් කියලා දිරු ගන්නන්න පටන් ගත්තා අපි දක්ෂටියක් ඉන්නවා කියලා. ඊට පස්සේ අධ්‍යාපනයේට අපිව දිරු ගන්නවා ඒ ගුරුවරුම. ඇත්තටම හොඳ ගුරුවරු හම්බුණා. ඔව් මේක මොහොතක් කරගන්න යම් අධ්‍යාපනයක් ලබා දුන් සෑම ගුරුවරයෙකුටම ගෞරව කරනවා වගේ මතකයේ රැඳුණු ගුරුවරු ඇති පාසල් කාලේදී. පාසල් දෙකේම කෙනෙක් ඉන්නවා නම් සෑම ගුරුවරයෙකුම අපිට වටිනා ගෞරවය තියෙන හැමදාම කෙනෙක් ඉන්නවා විශේෂ ස්තුතියක් පුද කරන මේක මොහොතක් කරගන්න. මුලින්ම ඇත්තටම ස්තුති කරන්න ඕනේ. මට පොඩ්ඩක් කාලය ගත්තට කමක් නැද්ද? ගැටලුවක් නෑ. කියන්න අනිවාර්යයෙන්. මුලින් පෙර පාසල් යනකොට මාව පෙර පාසලට ගිහින් දාලා අම්මා එළියට වෙලා ඉන්නවා. මොකද මං අම්මත් එක්ක යන්න දඟලනවා. ඇත්තටම කුල ඇටි කම්මලි. ගෙදර යන්න ඕන කම තියෙනවා. ඔව් ගෙදර යන්න ඕනේ තමයි. ඊට පස්සේ පාසලේ 1 වසර 2 වසර 3 වසර කියන්නේ මම පන්තියේ අන්තිමයා කිව්වොත් කමක් නැහැ. ඒක සාධාරණයි. පන්ති අන්තිමයා.
ඕනකමක් තිබුණේ නැහැ. ඕනකමක් නැහැ. ගෙදර යන දඟලන්න තමයි ඕනකම ඒ තිබුණේ. කියන්නේ මට අකුර කියන එක හරියන්නේම නැහැ. හරියන්නේම නැහැ. මම කැමතිම නැහැ. ඉතින් ඔහොම ඉඳලා 4 වසරේදීත් ඒ වගේ. ඊපස්සේ අපේ පන්තියේ හිටියා ළමයි 24යි. පන්තියේ ළමයි 24යි හිටියේ. 5 වසරේදී මට හම්බුණා බාලසූරිය මැඩම්. හරිම දැක්කහම ප්‍රසන්නයි. ඒ මැඩම් ගෙන් ඉගෙනගෙන ඇත්තටම අධ්‍යාපන ජීවිතේ මගේ 5 වසරේදී වෙනස් වුණා. ඔව් මට හිතාගන්න බැරි මේක දැන් මේ වගේ චරිතයක් අවසාන ශිෂ්‍යත්වයට පාස් වෙනවා. මම හිතන්නේ ලැබුණු ගුරුවරියගේ දක්ෂතාවය තමයි. ඔව්. ඊට පස්සේ මට මතකයි මේ මැඩම් අපේ අම්මගෙන් මාව ඉල්ලුවා හදාගන්න. මට මේ දරුවෝ දෙන්න කියලා ඉල්ලුවා. අම්මා දුන්නේ නැහැ. ඊට පස්සේ අපේ ඔන්න ශිෂ්‍යත්ව විභාගෙට ඉදිරිපත් වුණා. කිසිම ශිෂ්‍යත්ව මන්ත්‍රීකට මම ගියේ නැහැ. අනිත් ළමයි පෙරලාගෙන පන්ති ගියා, දෙමව්පියෝ අරගෙන යනවා. දැන් අද පේන අද රටාවක් තියෙනවනේ ශිෂ්‍යත්ව රටාව කියලා. ඉතින් ඔහොම මම ගියේ නැහැ කිසිම පන්තියකට. ඒ ගුරුවරයා ගෙදරට මාව එක්කගෙන යනවා ඉස්කෝලේ ඇරලා පැය දෙකක් මාව තියා ගන්නවා. එහෙම කරලා අදටත් වෙන නමස්කාර කරනවා මගේ ගුරුවරයාට. අනිවාර්යයෙන්ම ගෞරව කළ යුතුයි. මොකද මේ පාස් වෙන අපේ බාලසූරිය මැඩම් නිසා. ඉගෙනීමට මේ අකමැති කෙනෙකු ශිෂ්‍යත්වයට පාස් කරන එතුමිය බොහොම දක්ෂයෙක් වෙන්න. විශේෂම දේ තමයි පන්ති ළමයි 4 දෙනයි පාස් වුනේ. ඒ 4 කෙනෙක් වෙන්න වාටත් වරම් ලැබුණා. ආසනාව. බොහොම අපූර්ව දෙයක්. තවත් ගීතයක් තුන අපේ ගංගගේ අපි එකත් අහන්න. මම පසුව ගීතයක කොටසක් ගායනා කරන්න. මොකද මට තියෙන වැඩිවීම එළිවීමේ දක්ෂතාවය. මම මේ වෙලාවේ අද මට විශේෂ දවසක්. පස්සේ කියන්න. අපි ඒ ගැන පස්සේ කතා කරමු. මගේ මවට මව්ගිය ගුණ කීයක් කියන්න චූටි පොඩ්ඩක් මං කියන්න. ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගේ උකුල මත අම්මේ ඔබේ පාපියුමන් වදිනකොට වැටෙනවා කඳුළු මේ දෙසින් නුඹේ නමට. මගේ අම්මට ගොඩාක් ආදරෙයි. මොකද මගේ අම්මා ඉගෙනගෙන නැහැ. හැබැයි මට ඉගෙනුවා. ඉතින් අද අම්මා මේ වැඩසටහනේ ඉස්සරහා හිටියනම් මම හැම වැඩසටහනකටම යන්නේ අම්මා ඉස්සරහා. මගේ අම්මාගේ හැම වැඩසටහනකදීම කඳුළු සැලෙනවා මම දැකලා තියෙනවා. වේදිකාව ඉස්සරහා මම ඉන්නකොට. ඉතින් මේ සියලුම සිද්ධාන්තය අද විශේෂ දිනයක් කියලා කිව්වා. මව්ගුණ ගීතයකුත් ගැන හැමදාමත් මව්වරු අනිවාර්යයෙන්ම අපි අගයන. ඉතින් අද විශේෂය තමයි අද ගංගගේ උපන්දින ජන්මදිනයේ මම අනිවාර්යයෙන්ම සිහි වෙනවා. යා සිහි වෙනවා. ඉතින් ඒ වගේම දරුවන් ගොඩක්ම අනිවාර්යයෙන්ම ගෞරවනීය දරුවෙක් වුණා. මේ මොහොතත් මතක් කරගෙන උන්ට ගෞරව කරන්න. මෙතනින් පස්සේ කොහොමද පාසලේදී සම්බන්ධ වෙන්නේ කටයුතුත් එක්ක කලා කටයුතු සම්බන්ධ වෙන්නේ? මම කිව්වනේ මල්ලියා මම ගොඩක් දක්ෂ නැටුම් වලට කියලා. ඉතින් හැම නැටුම් කණ්ඩායමකම මම හැම කොහිද යන්නේ පාසලේ මොකද්ද උත්සවේ එතන මම හිටියා. අනිවාර්යයෙන්ම දන්න චරිතයක් වුණා හැමෝම. තමයි මගේ ගුරුවරිය චූටි ලස්සන ගුරුවරියා. මටත් වඩා චූටි. හරිම අපි උසයි. ඉතින් හරිම විනෝදකාමී මේ දින කීපයක් සුන්දරයි අතීතේ කාටත් අපේ පාසලේ සුන්දරත්වය. ඉතින් හවස ක්ලාස් කරලා මාව මගේ අඩුපහඩු හැදුවා. මම කිව්වේ මට සමත් ලංකා යන්න වාසනාව අහිමි වුණා කියලා. එදා මගේ ගුරුවරිය ගොඩක් ඇඬුවා. මොකද මගේ දක්ෂම ළමයා මට ගෙනියන්න බෑ. මට ගෙනියන්න අවසරයක් නැහැ. මොකද අනුන්ගේ දරුවෙක් මට මං ගුරුවරියෙක් වුණාට ගෙනියන්න බෑ කියලා එදා උනන් දුක් වුණා. දක්ෂතාවය ලෝකෙට පෙන්වන්න බැරි වෙන එක ජයග්‍රහණ ලබා ගන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් මේක මොහොතක් කරගෙන අපුරක් කරව ගුරුවරුන්ට යම් මතකයක් අවදි කරගෙන ගෞරව දක්වන්න. නම් මතක නම් එහෙම මතක් කරනවා. ඔව් මට නම් නිල්මිනි ටීචර් තමයි මගේ ගුරුවරයා. ඊට පස්සේ ඔබලා කවුරුත් දන්න කියන ජයන්ත කරුණානායක කියන ගුරුවරයා ලංකාවේ අති දක්ෂම
ಭಾರತ ගුරුවරයා. එයාගෙන් ගොඩක් වෙල්ලස් මීඩියා එකකේ මම වෙල්ලස් නිවුස් රිපෝටර් මුල මෑත කාලේදී නෙවෙයි. දැන් වසර ගානකට ඉස්සෙල්ලා. ඉතින් කවුරුත් දන්න කියන USB බණ්ඩාර මහත්තයා මගේ හොඳම සහෝදරයෙක් නෑ කෙනෙක්. මම එයාගේ වෙල්ලස් සුපර්ස්ටාර් එකෙන් ජැක් බෝඩ් එකේ හිටපු කෙනෙක්. මමයි මදුමාද අයියයි උමයංගනා සුවර්ණවාහිනී නදීක කරුණානායක කලාවට සම්බන්ධ පිරිසක් එක්ක හිටපු නිසා මට ඒගොල්ලන්ගෙන් ගොඩක් උදව් උපකාර ලැබුණා. මගේ දුර්වල දැන ඉගෙන ගන්න පුළුවන් වුණාද එකතු වෙලා කට්ටියත් එකතු වෙලා මට ලොකු ආදර්ශයක් වුණා ඒගොල්ලන්. මොකද විශේෂයෙන්ම ජයන්ත කරුණානායක. මොකද මගේ අඩුපහඩු නැටුමට තියෙන අඩුපහඩු ටික හැදුවේ ජයන්ත කරුණානායක කියලා දුන්නේ. හැබැයි පැය ගානක් ගියේ සේරම මම ඉගෙන ගත්තා. මොකද ඇඟේ වැඩි තිබුණා නේද? නර්තනය ඇඟේ තිබුණා. ඒ දේවල් එක්ක මින්දෙද්දී ලේඛිකාවක් හිට කොහොමද මේ දීර්ඝ ගමන සම්බන්ධ වෙන්නේ? පෙත්තමින් මම මුලින්ම නැටුමට ආදරය කළේ. එතනින් ඊට පස්සේ පාසලෙදිත් ලියනවද? ගුටිත් කාලා තියෙනවා. කියන්නේ ලස්සන මතකයක් මම කතා කරමු. ගුටියක් කෑවා සිංහල සර්ගෙන්. මොකද මේ පොත මෙහෙම තියාගෙන සිංහල සර් කියන මම නිසදෙසක් ලියලා තිනවා. ගැහුවා ඇවිල්ලා. හොඳටම මතකයි. සිංහල සර්. කී වසරේ වගේද? කියන්න ලැජ්ජයි. මම එතනට එන්න 10 වසරේ ලොකු ළමයෙක්නේ. අධ්‍යාපනයේ සුදුසුම උගෙන ගන්න උවමනාම කාලේ මම ලියනවා. තව තිත තිබුණේ මේ ලේඛන කලාවත් එක්ක සම්බන්ධ. මොකද මට ඊයේ ලබන සතිය පත්තරේට දාන්න මට මේක අද යනකොට ඉස්කෝලේටලා යනකොට තැපල් කරන්න උවමනාව. කොයි කාලේ මගේ මේ පත්තරේට කවි ලියන්න පටන් ගන්න? කවි ලියන්න ගත්තේ 2000 මම හිතන්නේ 20 නෑ 2000 වසර 15කටත් වැඩි ඉස්සෙල්ලා කොහොමද අවස්ථාව ලැබෙන්නේ? පත්තරයක තියෙනව දැකලාද ලියන්න පටන් ගත්තා කෙනෙක් කිව්වොත් ලියන්න නෑ මගේ හැකියාවෙන් මම නිසදෙසක් ලියලා දැම්මා මේ ලලිත් රෝහිත එදිරිසිංහ මහත්මයාගේ පාරමී පත්තරේට. පාරමී අහිංසා පත්තර. හැබැයි මම දාන එක පළ වුණා. හැබැයි මම ලයිව් මට කෝල් එකක් ගන්නවත් මෙහිම ගන්න මට ෆෝන් එකක් තිබුණේ නැහැ. මගේ තාක්ෂණික උපකාර ලියුමක් දැම්මා රෝහිත අයියට. ලියුමක් දැම්මා. ඒ දවස්වල ඉතින් තාක්ෂණය මේ වගේ නෙවෙයිනේ අපිට බොහොම අමාරු තැනකට ඔව්. ඉතින් ලියුමක් දාලා ලියුමට පිළිතුරු ආවා. හැබැයි මම ගිහිල්ලා බොක්ස් එකට ගිහිල්ලා කෝල් එකක් අරන් ගිහුවා. අයියේ මම අයියාගේ රසිකේ බොහොම ස්තුතියි මගේ ඒවා පළ කරාට කියලා. හැබැයි කෙටි කතා දාන එක කොහොම හරි පළ කරා. මගේ මුල්ම ගුරුවරයා ලලිත් රෝහිත ඉදිරිසිංහ තමයි මගේ මුල් අත්විවරම දාන්න ඉගෙනුවා. ඊළඟට රටක් දන්නේ ගිහන්ති සමරසිංහ. ඔබ දන්නවා බිරිඳ පත්තරේ කතුවෙරිය. ඉතින් හැම දුර්වලතාවයක්ම ඒයා හැදුවා මගේ. මොකද ඔබේ ආදරයයි මගේ ජීවිතේ මුතු කඳුළු බින්දු භවෙන් භවේ මේ උදාර වීර සෙබළුන්ට ලියපු එකම ගැහණිය මම වෙන්න ඇති ලංකාවේ පෙරලියක් කරපු හදගිනිද යුදගිනිද දැවෙන්නේ කියන එක පූජා පත්තරේ මම ලස්සනට කරගෙන ගිය ප්‍රෝග්‍රෑම් එකක්. මොකද මගේ ඉස්සරහට මේ මට නිතරම මගේ ඔෆිස් එකට ආවා රට රැකගත්තු වීර උදාර සෙබළියා. අපි වෙනුවෙන් ආබාධ ඔව් අපි වෙනුවෙන් ජීවිතේ ගොඩක් දේවල් අහිමි කට්ටිය. ඉතින් මට දරුණු වේදනාවක්. මොකද මං හරි සංවේදී චරිතයක්. මට ඒගොල්ලන්ගේ කතා අහලා ගොඩක් කලකිරි අවස්ථා තිබුණා. ඉතින් තාමත් තියෙනවා එළිය කියවිලි මම ලස්සනට තියාගෙන හදගිනිද යුදගිනිද දැවෙන්නේ කියන්නේ ඔබට ඒ මාර්ගකාව එනකොටම වැටෙනවා ඇති කොහොම ලියවිල්ලක්ද කියලා. මොකද උන්ගේ අත්දැකීම් කියනවා දැනෙන අපි යුද පිටේ ඉන්නවා වගේ නේද? ඒ වගේම හිතට ලොකු කලකාටුවක් තමයි අපි වෙනුවෙන් මේ සියල්ල නැති කරගන්නේ. හැබැයි මල්ලියා ගිනියාවිය අත දරාගෙන ගියේ ඔහු මිනි මරන්නට නෙවෙයි මේ මාතෘ භූමිය රැක ගන්නට. මාතෘ භූමිය අපේ ජාතිය අනිවාර්යයෙන් අපි උත්තමාචාර දක්වන මේ වෙලාවට නැවතත් මම රුවන්ගේ පැත්තට යනවා. කලාවට මේ ශිෂ්‍යත්ව පාසල ආර පාසලට ගියාට පස්සේ පින්වල පාසලට ගිහිල්ලා එතෙන්දී කලාවට සම්බන්ධ වෙන්නේ නැත්නම් පාසල් කාලෙන් පස්සේද මේ කලා කටයුතුත් එක්ක එකතු වෙන්නේ? පාසල් කාලේදී වේදිකා නාට්‍ය අතර විතරයි. දැන් පින්වල පාසලේදී වේදිකාවට සම්බන්ධ වෙනවා. ඔව් පින්වල පාසල තමයි. පින්වල පාසලේ ශිෂ්‍යත්වයෙන් පස්සේ 6 වසරේ නම් පින්වල ජාතික පාසලට තමයි යන්න උනේ. එතනින් වේදිකා නාට්‍ය වලට එකපාරයි දෙපාරයි තුන්පාරයි නා හම්බු ලෙස සහභාගී වුණේ. නමුත් අපි ඉගෙනීමත් මේ ටික කරගෙන යනවා නේද? ඉගෙනීම කරගෙන යනවා. නම් මගේ එක දෙයක් තිබ්බා මම මොන දේ කරත් එතනින් එහාට ඉගෙනීම කියන එක නොදැනීම මගේ ඇඟට වැටුණා. ඒත් එක්කලා කලාවට සහභාගී වෙන්නේ මේ මෑතකදී.
පාසල් අධ්‍යාපනයෙන් පසුව යම් තැනක හදාරන්න යනවද මේ කලා කටයුත්ත නැත්නම් එහෙම නැත්නම් අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්ද? ඇත්තටම නෑ. ජීවිතේ වෙච්ච හැම දෙයක්ම අහම්බෙන්. හරි දේවල් හරි වෙලාවට ලැබිච්ච මුණ ගැසෙනවා නොහිතු අයුරු. නොහිතර මුණ කොහොමද ගැසෙනවා. මුල්ම ආරම්භය වෙන්නේ මේ කලාවට පා තබන්න? කලාවට පා තබන්න අපි දන්නවා වේදිකාවේ හිටියත් ප්‍රසිද්ධ තැනක දෙයක් සිද්ධ වෙන්න කොහොමද? දැන් නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ කොහොමද? මොකද නිර්මාණයකට සම්බන්ධයෙන් ලැබුණේ ආනන්ද කුමාර පින්නවල මොහොතක් කරදර කරනවා තවත් මතකයක් අවදි දැන් පින්නවල හිටිය කෙනා කොහොමද මේ කොළඹට එන්නේ? ඒක ඇත්තටම දිග කතාවක්. ඒක තමයි අපිට දැනගන්න. මොකද මම ආස කරා ගමට වඩා කොළඹට පොඩ්ඩක් යන්න මගේ තිබ්බ මගේ යටි හිතේ යම් ගමනක් යන්න ඕනේ. යම් ගමනක් යන්න ඕනේ කියලා තිබුණා. ඊට පස්සේ කොහොම හරි මම ආවා. මම රැකියාවකට ගෙදරින් අකමැත්තක් වුණේ නැද්ද මේ කලාව පැත්තටම වැඩි නැඹුරුවක් දක්වන දෙමව්පියෝ එහෙම සහෝදරයෝ එහෙම ගැටලුවක් වුණේ නැහැ? ඒ කට්ටියට මම කලා ජීවිතේ යම් තැනක ඉන්නවා කියලා දැනගත්තෙත් මේ මෑතකදී. දැන් කොළඹට එද්දි ප්‍රශ්නයක් වුණේ නැද්ද ගම අත්හැරලා? ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මේ ඇත්තටම අපේ ගම සුන්දර ගමක්. කඩුගන්නාගෙන මොන සුන්දර පළාතක්. සුන්දර ගමක්. නමුත් ජීවත් වෙන එක අපහසුයි. අපහසුයි කියන්නේ රැකියා ප්‍රශ්න ඊට පස්සේ විවිධ අපි ආශ්‍රය කරපු යාළුවෝ ඇත්තටම යාළුවෝ අතර කරදර යාළුවොත් ඉන්නවනේ. ඔය හැමදේම මගේ ඇරලා තනි ජීවිතයක් හිතුවා යමක් කරන්න ඕන කොළඹට ඇවිල්ලා කියලා. කරන්න ඕනේ කියලා. මුලින්ම කොහෙද කොළඹ කොහෙද දෙන්නේ? මම කොළඹ දෙල්කන්ට ආවේ. ඇවිල්ලා නවතින්නේ යම් යාළුවෙක් ගෙදර නැත්නම් නෑ ගෙදරද නැත්නම් රැකියාවක් සඳහා දෙන්නේ? රැකියාවට ආවේ. රැකියාවට ආවේ. එතනින් එහාට ඉතින් හද වෙනකොට යමක් කරගෙන යනවා. කොහොමද මේ ආනන්ද පින්නවල අයියා මුණ ගැසෙන්නේ? මට ආනන්ද පින්නවල අයියා මුණ ගැසුනේ මගේ බිරිඳකින්. මොකද මගේ බිරිඳ තමයි මාව ඇදලා දැම්ම කිව්වොත් ඒක නෙවෙයි. යමක් තියෙනවා ඇගේ නමුත් මෙයා ගන්නේ නැහැ ප්‍රයෝජනයක් කියලා කිව්වා. මේ බිරිඳ කවුද කියලා කිව්වොත් එහෙම ලෝකන දකි කවුද කියලා. මේ ඉස්සරහම ඉන්නවා. ආද මේ බිරිඳ ඉරෝසිනි ගංග. මම එයාට හදවතින් ස්තුතිවන්ත වෙනවා. මේ සියල්ල පිටපස්සින් ඉන්න ශක්තිය තමයි නේද? මම නොහිතූ ගමනක් මට අරන් දුන්නේ එයා. මොකද එයාගේ ලොකු සතුටක් තිබ්බා එයා ඉන්න තැනට මාව ගන්න. දෙදෙනාම එකතුලා මේ කලා ලෝකේ යම් ගමනක් දෙපැත්තකින් එන රංගනය වගේම ලේඛන කලාවියක් ගමනක් යනවා. ඉතින් කොහොමද පින්නවලයි මුණ ගැසෙන පස්සේ මේක සම්බන්ධ වෙන්නේ? පින්නවලයි මුණ ගැසුණා. ඊට පස්සේ ඇත්තටම එතන තහම සිදුවීමක් වුණා. මොකද ඒ චිත්‍රපටිය ගොඩක් ලොකු නිර්මාණයක්. කියන්නේ ත්‍රාසය, භීතිය, කුතුහලය කියන තුනම එකතු කරපු අති දක්ෂයෙක්ගේ නිර්මාණයක් කියලා කිව්වොත් නිවැරදි. එතෙන්දී මම ගියේ ෂූට් එක බලන්න. දැන් මෙයා අපේ මගේ බිරිඳ එයා ඉන්නවා. එයා සම්බන්ධ වුණා. එයා සම්බන්ධ වුණා. අපිට කැමති නම කියන්න පුළුවන් නිර්මාණය මොකක්ද කියන එක? රාක්ෂසපුව. ආනන්ද පින්නල කුමාර මහත්තයා රුගත කිරීම කරනවා නේද? ඔව් දැන්වත් රුගත කිරීම කරනවා. එතෙන්දී මම මෙයාත් මගේ බිරිඳත් එක්ක මම ගියේ ඇත්තටම මේ නරඹන්න මොකක්ද වෙන්නේ කියලා. ෂූට් එක නරඹන්න. ඉතින් ඔහොම ඉන්නකොට එතනින් කෙනෙක් ඉවත් වුණා. ඉවත් වුණා කියන්නේ අධ්‍යක්ෂකතුමත් එක්ක වචන හොමාරුවක් හරි මොන හරි වෙලා ඉවත් වුණා. යම් මතකයට මක්ස ඉවත් වුණා. ඔව් මම නංගන් කියන්න අවශ්‍ය නැහැනේ. ඔව් එහෙම අවශ්‍ය නැහැ කියන්න බෑ. එතකොට මගෙන් ඇහුවා මොකද ඒ වෙලේ අපේ ආනන්ද මහත්මයා පොඩ්ඩක් අසරණ වෙලා. මේ චරිත කරන්න කෙනෙක් ඕනේ පාරට නැහැ. ඊට පස්සේ කල්පනා කරගෙන ඉඳලා කොහොම හරි අපේ බිරිඳ ඉරෝෂිනි තමයි කියලා දෙන්නේ අයියර දෙන්නේ කියලා. ඊට පස්සේ මට කතා කරා රෝන් මේක කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඒ පරණ අයකටවත් හම්බෙන්නේ නැති චරිතයක් එතන මට තිබ්බේ. එක පාට ලොකු චරිතයක් ලැබෙනවා. ඔව් ඉතින් මම හා කීවනේ මට හා කියුණා. මම කිසිම දෙයකට බෑ කියන්නේ නැති පුද්ගලෙක්. ඉතින් එතනින් පටන් ගත්ත ගමන කිසිම වැරද්දක් නැතුව යනවා. අතපසු වීම වෙනවා. එන්නම් කියලා එන්න බැරි වෙන වෙලාවල් එනවා. එහෙම ඒ වගේ දේවල් බොහෝ දුරට වෙනවා. ඉතින් ඒවත් හදාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔය ඉතින් ගමනේදී ඒ සියල්ල හදාගෙන යන්න ඕන. සියල්ල සිද්ධ වෙන වෙලාවේදී කලාවට ඔතනින් පස්සේ මොනවද හිතාගෙන ඉන්නේ කරන්නේ? දැන් මේ රාක්ෂසපුවෙන් පස්සෙ තවත් නිර්මාණයකට සම්බන්ධ වෙලා මොන වගේ ගමනක් නෑ මම තව නිර්මාණයකට සම්බන්ධ වුණා. චාමර සර්ගේ එන්කවුන්ටර් කියලා ඩ්‍රාමා එකක්.
දැනට කොටස් චාමර ඉක්මනින්ම මතක මන්දිර වලට එනවා කියලා අපොරොන්දු වෙලා තිබුණා. ඔව් හරි නිහතමානී කලාකරුවෙක්. මතුගම ප්‍රදේශයේ නේද මම හිතන්නේ මතුගම රූගත කිරීම ප්‍රදේශයේ ඒකට ගංගත් සම්බන්ධයිද? ඔව් අපි දෙන්නම සම්බන්ධයි. අපිට එතන අපි දෙන ගොඩක් ආස කරන්නේ ප්‍රේම ජවනිකා වලට වැඩිය යමක් කළ හැකි චරිත. ඔව් ඒක වීර ක්‍රියාදාම චරිත. ක්‍රියාදාම චරිත ඒව තමයි. අනිත් එක තව එකක් තියෙනවා අපි දෙන්න වෙන වෙනම යවෙන්නේ නැහැ බොහෝ දුරට. මොනවාද නිර්මාණයක් වගේ තමයි සම්බන්ධ වෙන්නේ පහසුවත් එක්කනේ දෙන්න පහසුවත් එක්ක අනික මේ අපේ ෆැමිලි ලයිෆ් එකදී ගොඩක් කලාව කියන එක ෆැමිලි ලයිෆ් එකට බාධාවක් කරගත්තොත් ඒකෙන් වැඩක් නැහැ. තමන්ට හැකි නිර්මාණ සම්බන්ධ වෙන දෙන්නටම සම්බන්ධ වෙන්න පුළුවන් තමයි යන්න ඕනේ. ඔව් ඒ වගේ දෙයක් තියෙනවා. සමබර වෙන්න ඕන දෙපැත්තම. ඔව්. ඉතින් චාමර සර්ගේ නිර්මාණයට එන්කවුන්ටර් එක මොන වගේ ක්‍රියාදාම චරිතයක්ද ලැබෙන්නේ? එන්කවුන්ටර් එකේ මට තියෙන්නේ අපි දෙන්නම මැර කල්ලියක මැර කල්ලියේ නායකයා තමයි කපිල සිගේරා. කපිල සිගේරා ආනන්ද පින්නවල එතකොට අපි දෙන්නත් එක්ක තවත් ළමයි දෙන්නෙක් ඉන්නවා මේ මැර ටීම් එකක්. මුලින්ම අපිට තිබ්බේ ඕයිසි මහත්තයාගේ ගේ කුඩු කරන්න. ඔය වගේ ගිල්ල දොරවල් ඇරලා මේ වගේ චරිත ටිකක් තිබුණා. තව ගොඩක් කොටස් 500 ගණක් මට ලොකු කතන්දරයක් මම හිතුවා ලොකු දෙයක් කරන ඉතින් මේ සියල්ලම සිද්ධ වෙලා කාල වේලාව හරස්න ලස්සන මතකයන් තවත් ගොඩාක් තියෙනවා අවදි කරන්න. මේ සියල්ලම මතකයේ අවදි කරන්න ගියත් අපිට ඉතින් අඩහෝරාවක් ගෙවි ගියා දැනුනේවත් නැහැ. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන ආර්දේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලිබඩු මාලිගය කුඩුමහල ලබුදුව ගාන. දුරකථන අංකය මතක් කරොත් 077 321 3966. අපි යනවා මතක මන්දිර තුලින් මද විරාමයකට. හරිම තැනින් ජීවිතේ පටන් ගන්න. විචාර අදහස් යෝජනා චෝදනා මනුදමින් පෙරට හොඳම රටක් සිහින දකින්න අවදින ජීවිත සිහින නිරෝගීව ඉන්න රේපෝටුරු අස්තිපුව TV 123 හරිදේ TV සම්මා සතියෙන් හරිදේ හරියටම හරිදේ TV විරාමයෙන් පස්සේ අපි ආයෙත් මතක මන්දිරත් එක්ක ඉන්නවා හරිදේ TV හරිදේ දෙනවා හරි විදිහට මතකයත් එක්කම POTV channel එකේ 123 ඔස්සේ අපි subscribe කරන්න YouTube channel එකක් තියෙනවා අපේ හරිදේ TV මේ සියලුම දේ නරඹන්න බලමු මතක මන්දිර වගේම සියලුම වැඩසටහන් නැවතත් ලස්සන මතකයන් ගොඩක් තිබෙනවා අපේ තියෙනවා රුවන්ගේ මතකයක් පාසල් කාලේ ලස්සන මතකයක් පාසල් කාලේ මතකයක් නේද මේක අතර පාසල් අපි අවදිතර මේක තමයි බලන්න ඕන අපි පාසල් කාලේ මේක අපි ගිය ට්‍රිප් එකක් මේක අපි පාසලේ ස්කූල් යුනිෆෝම් එකෙන් ගිය ට්‍රිප් එකක් නෙමෙයි අපේ හිටියා වෙනම බෑජ් එකක් ඉතින් අපි යාළුවෝ එකතු වෙලා වෙනම ගමන ටික එකතු වෙලා වෙනම පාසලට හොරා ගියා කිව්වොත් නිවැරදි ස්කූල් කිට් එකෙන් ගෙදරින් ඇවිල්ලා ගෙදරට කියලා යාළුවෙකුගේ ගෙදර මෙහෙම පාටි එකක් තියෙනවා අද ගෙදර එන්නේ නැහැ කියලා දවස් දෙකක් ගෙදර එන්නේ නැහැ කියලා දවස් 3ක ට්‍රිප් එක දාගෙන කලකිට දාගෙන වටේ රවට්ටලා ගියා දැන් ගිහලා කොහෙද ගියේ අපි අනුරාධපුරේ ඉතින් කී දෙනෙක්ද සම්බන්ධ වුණාද මෙතෙන්ට අපි 7යි 7 දෙනයි ඒ 7 දෙනා තමයි යන්නේ මේ නෑ අපි වෑන් එකක් අරගෙන මොකද වයස කොච්චර වගේද මේ කියන කාලේ ඒ 10 වසරේ ඔව් ඉස්කෝලේ 15ක් විතර නේද 14 15ක් 10 වසරේ සුරාව නැහැ සුරාව නැති වුණාට අපි ගොඩක් අර විනෝදෙට අර නිකන් අපේ වචනෙන් කිව්වොත් අර නොසන්ඩාල වැඩ වගේ පොඩි ක්ලික් එකට කොහොම යනවා දැන් සංගීතය අවශ්‍ය වෙනවා විහිළුව අවශ්‍ය වෙනවා නේද දඩබ්බර ගතිය අවශ්‍ය වෙනවා ඔහොම ගිහිල්ලා මොකද වෙන්නේ අන්තිමට අනිත් තැන්වල නෝමල් විදිහට අපි ගියා ඊට පස්සේ කෙලිම අනුරාධපුරේ විතරයි මේ ගමන ඔව් අනුරාධපුරේ ගිහිල්ලා ගැරකිලා පොළොන්නරු පැත්තෙන් ඔහොම ආවේ මිහින්තල ගියා එතන තමයි සිදුවේ වෙන්නේ මොකද්ද වෙන්නේ මිහින්තලේ ගිහිල්ලා අපේ බැච් එකට අමතරව හිටියා
වැඩිහිටි පුද්ගලව දෙන්නෙක් ඔයාලත් එක්ක අපිත් එක්ක මත ඩ්‍රයිවර් අයියාගේ තවත් කෙනෙක් එන්නේ නැති එහෙමද? නෑ ඩ්‍රයිවර් අයටත් අමතරව හිටියා. මොකද අපි සමාජය දන්න කියන දෙන්නේ. ඉතින් ඒ දෙන්න අපි දැන් පන්සලට ගිහිල්ලා පන්සලේ පාවිච්චි කරන්න නුසුදුසු දේක් පාවිච්චි කරා. ඔව්. ඒ දෙන්නේ ඒක දෙක කරා. ඒ දෙක කරා. ඉතින් අපි මොනවද කරන්නේ? පොකුණ තියෙනවා මිහින්තලේ පන්සලේ පොකුණ වටේට ඉඳගෙන අර ගල් කැට අරන් ඇවිල්ලා ගෙම්බෝ ඉන්නවා මෙහෙම ඇල්ලිලා. මෙහෙම ගන්නවා වතුරට. ඒ ගෙම්බෝ මේ පැත්තට පනිනවා. ඔහොම ඉනා වෙනවා. අනිත් ආවා පොඩි සාදු ආවා. ඇවිල්ලා මොනවද කරේ? අර වතුරට ගල් වැටෙන සද්දෙට ආවේ. එහෙම ඇවිල්ලා අර දෙන්නා දැන් පන්සලේ නොසුදුසු යන්න කරේ. ඒක නිසා මෙහෙම කරලා අල්ලගත්තා. මෙහෙම කරලා අල්ලගත්තා. අල්ලගෙන ගත්ත අතට දැන් මේකනේ අර කෙනෙක් අර බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක නැගිටිනවා වගේ කතන්දරයක් අපිට වුණා. හිතාගන්න බෑ වෙන්නේ මොකද්ද කියලා. වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වුණා. දැන් අපිව අරගෙන යනවා පල්ලෙහාට. සාදු අරගෙන යනවා. දැන් සාදු දන්නේ නැහැ මේ ඉස්කෝල ළමයි කියලා එහෙම සාදුට එච්චරම මේ වෙච්ච දේත් එක හිතන්න වෙලාවක් නෙත් නෑ සාදු. එච්චර වෙලාවක් නැහැ. නමුත් ඒ කාලේ අපි ඉස්කෝල ළමයි කියලා කියන්නත් බෑ. මොකද අපේ කාලේදී අපි ගොඩක් ඇඟපත උසමහතයි. දැන් බලුවොත් එimhe දැන් 10 වසර ළමයි මෙන්න මෙච්චර ඇතනේ. ඉතින් ඔහොම අරගෙන ගිහිල්ලා පල්ලෙහාට යන ගමන් අපේ යාළුවෙක් කිව්වා අපේ හම්බුනේ අපි ඉස්කෝලේ යන ළමයි හාමුදුරනේ අතරින් හාමුදුරනේ කිව්වා. ඉස්කෝලේ යන ළමයි කියලා. ඉනහවත් දාලා ඊට පස්සේ අපි තව යාළුවෙක් හිටියා රමේෂ් කියලා. අනේ සෝරි හාමුදුරනේ කිව්වා. හාමුදුරන්ට සෝරි කියලා. ගිහිල්ලා ඔන්න දන ගැස්සුවා. හරි බයක් ඇති නෝ මේ නොදන්න පළාතක දැන් මොකද්ද මේ වෙන්නේ කියලා. නොකරපු දෙයක් අපි නොකරපු දෙයක් අපිත් එක්ක හිටපු කෙනෙක් කරපුවාම අන්න දැන් පොලිසියට කතා කරන්න හදනවා. දැන් ගෙවල් දන්නෙත් නැහැ මේ ආපු ගමන කියලා. ගෙවල් දන්නෙත් නැහැ. කිසිම දෙයක් නැහැ. මම තමයි අන්තිමේට දන ගහගෙන හිටියේ. දැන් සාදු අනිත් පැත්ත හැරෙන්නේ කොහෙලාද මම බලාගෙන ඉන්නේ. සාදු අනිත් පැත්ත හැරුණා. හැරිලා පුරාවිද්‍යාවේ මහත්මයෙක් එක්ක කතා කරගෙන මම මොනවද කරන්නේ මෙහෙම ගිහිල්ලා පැන්න පඳුරෙන් එහා පැත්තට දෙයිනේ කියලා මම ආවා. අපි ගැටි ගුටි ගාලා ලස්සනට අපුතු මතකයක්. ඉතින් ඒකම තව ලස්සන කවියක් හෝ ගීතයක් තිබුණා ගංගාවේ අපි එකක් අහලා. උන්චිල්ලා තොටිලි කුින්දෝ රන්සල්ලු පිළිවලලු කුින්දෝ දුයි දුයි පොතලපටි බිලින්දා රන් කඳ නැක දේවි නොරින්දා උන්චිල්ලා තොටිලි කුින්දෝ රන්සල්ලු පිළිවලලු කුින්දෝ දුයි දුයි පොතලපටි බිලින්දා රන් කඳ රැක දේවි නොරින්දා රුසිරෙන් සර මල් සර පරදා නුවණින් කන පතිවත ලෙස සෙමෙදා තෙරුවන් වැද දෙවියන් පුදලා මිනිසුන් මැද මිනිසෙකු වීලා සිතමින් මවගේ කතා දොයි 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 පුතා සිතමින් මවගේ කතා දොයි 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 පුතා. බොහොම ලස්සන ගානක් ඉදිරිපත් කරා. මේ ලේඛන කලාවත් එක්ක සම්බන්ධලා මුලින්ම දේවල් ඉදිරිපත් කරාදී කවදද දෙමාපියන් දැනගත්තේ මෙයා ලියන්න දක්ෂයි කියලා? පත්තරේ හරි යන්න කලින් කිව්වද මම මේක දානගල නැත්නම් ගියාට පස්සේ දෙමාපියන් දැනගන්නේ? රිකන්ඩිෂන් දැම්මා. රිකන්ඩිෂන් දාලා කොල්ලෙක් උඩ බැනලා ගමේ ලිව්වා. අර සින්දුව අර අනිත් පැත්ත දන්නවනේ ඉතින් කියන්නේ. පද කන පිට පෙරලවුවා. ඔන්න ඔක ගමේ පොඩ්ඩක් ජනප්‍රිය වෙලා මුළු ගමම දැනගත්තා. නෑ මම කරන්න පුළුවන් කියලා මම. අයියා හරි ඉතින් ඒ කාලේ ඉතින් දැන් මේ වගේ නෙවෙයි හරිම දුර්ලභයි. කියන්නේ ගායකයෝ ඒ වගේ ලේඛක කලාවට ගමේ දුර්වලයි. දැන් මේක නවීන ෆන්නයක් නේ දැන් මේ තාක්ෂණයත් වෙනම සම්බන්ධයක් නේ දැන් ඒ කාලේ එහෙම නෙවෙයි.
මල්ලි. හරිම ජනප්‍රිය වුණා. ඔව්. එදා දැනගත්ත අපේ පුංචි කෙනෙක් ඉන්නවා. මේ යුරේකා පුංචි කියලා. නම කියනකොට ඉන්න අයයි. හැබැයි හරි සැරයි. ඉතින් ඒ පුංචි පොඩ්ඩක් මගේ පැත්තට හරිම ප්‍රියමනාපයක් තිබුණා. අතීත දුන්නේ පැත්තට යන්න කියලා. අතීත දුන්නා, මුදල් දුන්නා, වාපිත් දුන්නා. ඒ කියන්නේ මට නැටුම් වලට නිතර සල්ලි ඕන වෙලා තිබුණා. අපේ තාත්තගේ අත කැඩලා නිසා ආධාර උපකාර කරා. ආධාර උපකාර කරා. ගොඩක්ම කරා. නෑ දැය ගොඩක්ම කරා. මොකද ඒ අතින් මම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. මගේ පුංචිටයි බාපටයි මට කරපු උදව් උපකාර තාමත් මතකයි. ඉතින් ඒ ගමනේ මුල ඇදුම් ගැන කතා කරනවා නම් ඒගොල්ලන් තමයි මට මුදල් දුන්නේ දෙමාපියන්ට. සංසා ගන්න. මුලින්ම කියපු නිර්මාණයක් මතකද? මුලින්ම දැම්ම පත්‍රයකට දෙයක්. මතකයිද ඒ නිර්මාණය මොකද්ද කියලා? මතකේ තියෙනවා. රිකන්ඩිෂන් දැම්මා. එනම් මතක නැහැ මට. ඊට පස්සේ කවි නිසදෙස් ලිව්වා. හැබැයි බොළඳ ආදර කතා තමයි මම ලිව්වේ. කාලයත් එක්ක ඒ කාලේක හොඳ ජනප්‍රියයි. හැබැයි දැන් නම් එහෙම දේවල් නෙවෙයි ලියන්නේ. කාලයත් එක්ක පරණත වෙලා වෙනස් යමක් කරන්න පුළුවන් ජීවමාන සත්‍ය සිදුවීමක් ඇසුරින් මම මේ දවස්වල එකක් ලිව්වා සැඬපහර නිසලයි කියලා. ඉතින් ඒක තව සති දෙක තුනකින් වෙන්න පුළුවන් print out වෙලා පොත එලි දක්වන්න පුළුවන්. හැබැයි තව ඒ අතරට වැඩක් වටන මට හදිස්සියේ වැඩක් වැටුණා. මට හිතුණා මගේම නිර්මාණයක් කරලා ටෙලියක් හරි චිත්‍රපටයක් හරි කරන්න මට වඩා මගේ සැමියාට උවමනාව තිබුණා. ඇත්තටම මට වඩා මගේ සැමියා තමයි මගේ ගමන ඇදගෙන යන්නේ. ඉතින් මම මේ දවස්වල ලියනවා. හොඳ හවුලක් හොඳ ලියන්න පුළුවන්, ළඟන්න පුළුවන්, හොඳ පිරිසක් ඉන්නවා වටේ. සියල්ල සාර්ථක කරගන්න පුළුවන්. ගිනි චිත්‍රපටිය මුල දන්නව නම් කවුරුත් කරපු නැති මගේ හරි දේ හරියට කරන ටීවී තුලින් කියනවා. අදයි ඒකේ මේ රහස එලි දැක්වෙ මම ගිනි කියලා ලියනවා. චමිල් ඔබටත් චරිතයක් ලියනවා. හැබැයි ඔබ දන්නේ නැහැ. මොකද අහම්බෙන් ඔබ මට මුණ ගැහුනේ. හැබැයි මම කතා කරෙත් අද කියන්නේ වැඩි කතා කරෙත් මේ ප්‍රෝග්‍රෑම් එකේදී නැත්තම් මම එදා කතා කරා හඳුනාගත්තා එච්චරමයි නේද? අපි සුවදව කතා කරා එච්චරයි. හැබැයි චරිතේ රටක් ලොවක් දන්න නිහතමානී චරිතයක්. කවුරුත් කතා කරනවා චමිල් කිව්වොත් හොඳ කොල්ලා කියනවා. හොඳ පුද්ගලයා කියනවා. අපේ මං හිතන හැටින් අපි ආනන්දනීය සිංහල සිනමාවට ගියොත් චමිල් ගැන කතා වෙනවා. ඉතින් එතුමාටත් අපි ලස්සනම හොඳම ඔබේ වෘත්තියට ගැලපෙන ඔබේ වෘත්තියෙන් ගෙනියන චරිතයක් මම මවාපෑවා. හැබැයි ඔබේ සත්‍ය සිදුවීම් මෙතන තියෙන්න පුළුවන්. අවසරයක් නැතුව කමක් නැහැ. ලියුවල කමක් නැහැ. සාමාන්‍යයෙන් ඉෂ්ට කරලා ලැබුණාට පස්සේ ඉතින් සාර්ථකව අපි ඉතින් සුබ පතන හරිදේ ටීවීත් එක්ක මම චමිල් අයියත් අපෝ සුබ පතනවා. ඉතින් මේ තියා ලියාගෙන යද්දි හොඳ කෙනෙකුට ලැබිලා ඉන්නවා කිව්වා අපි හිත දෙන්න මේ ගමන යන්න. හිත දෙන්න මේ ඇත්තටම මට මේ මෑතකදී හම්බුනේ. ඉතින් හම්බුන දවසේ ඉඳන් මම අනිත් පවදාම ලියන්න මෝ හරි සැරයි අපේ මහත්තයා. ලියන්න ඒවට පොඩ්ඩක් සැරයි ලියන්න. ඉතින් මම ඒකද වැඩේ පහසු කරන්න දැන් කරගෙන යන්න ඕනේ. දැන් ගොඩක් දුරට වැඩ අවසන් වෙන්න ළඟයි. බොහොමත් සතුටුයි. ඉතින් මේ දේවල් ගැන කියද්දි ජනප්‍රිය චරිතයක් ඇද්දි ප්‍රථම ආදරය ගැන පොඩි මතකයක් ඇති. මේ ප්‍රථම ආදරයේමද නැත්නම් මතකයක් තිබුණද යම්? ප්‍රථම ආදරයේ අනන්ත සිහින ලෝකයක්. ඒ මතකයක්ම විතරක් වුණානේ. මතකයක්ම විතරක් වුණා. සාමාන්‍යයෙන් මං බොරු කියන පුද්ගලෙක් නෙවෙයි. ආදරේ ළඟ තියාගන්නත් බැරි දුරකට විසිකරලා දාගන්නත් බැරි ආදරයක් වුණා. ප්‍රථම ආදරේ අහිමි වුණා. ඔව්. ඊට පස්සේ මේ ලස්සන ආදරයක් ලැබුණා. කොහොමද රුවන් මුණ ගැසෙන්නේ? මගේ ජීවිත කතාව පොඩ්ඩක් කිව්වොත් හරිම දුක්බර ආදරේ ජවනිකා රඟපෑවට ආදරේ ගැන කිව්වොත් හරිම දුක්බරයි. හරිම කටුක ජීවිතයක් මට තිබුණේ ආදරේ ගැන. අහිමි ආදරයක් රැක ගන්න බැරි වුණ ආදරයක් වංචාගත ආදරයක් මම මේක අද කියනවා චම්බි. මගේ ආදරය ඉස්සරහට ආවා. මගේ ආදරේ කියලා ළමෙක් මේ ගැමිණි මවක් ඉස්සරහට ආවා.
එදා මං කඩා වැටිලින් පස්සේ තමයි ඉතින් මම ආදරය කරන එක්කනා බබෙක් අරගෙන ඉස්සරහට ආවා. බබෙක් හම් වෙන්න ඉන්න. ඉතින් කැලණිගගේ ජීවිතේ විලිදෙන්න තිබුණ ජීවිතයක් මේ අද ගොඩ අරන් ඉන්නේ. ලෝකට දකින්න තිබුණ චරිතයක් නෙවෙයි. ඒ කියන්නේ මම ඒ තරමටම දිව්‍ය අහිමි කරගන්න ගිහිල්ලා තියෙනවා. බේරගත්ත කට්ටියක් ඉන්නවා. මේ කතාව අහනකොට දැනගා හරිය බේරගත්තේ අපිනේ කියලා මම ගැන නේද කියන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට අද සන්තෝෂ වෙයි ඒගොල්ලන් බේරගෙන අද මම මෙතන ඉන්නවට. යමක් කළ හැකි කෙනෙක් තමයි මේ බේරගෙන. ඊට පස්සේ තමයි මගේ ආදරණීය සැමියා මුණ ගැසුනේ. කොහෙද මේ මුණ ගැසීම සිදු වෙන්නේ? දෙල් කඳ තුම්මන් හන්දියේදී තුම්මන්සලේදී කොහොමද මේ තුම්මන්සලේ හමු වෙන්නේ? ඉතින් මම සැලුන් එකේ ඒ කියන්නේ දැන් වසර ගානකට වසර 8ක් විතර වෙනවා. සැලුන් එකේදී ඕෆ් වෙලා එනකොට රීල් එකට අත දැම්මා. රීල් එකට අත දැම්මට පස්සේ නැග්ගා. මිස් කොහෙද යන්නේ කියලා හෙව්වා. මේ කොහෙද මට යන්න ඕනලා තිබුණා අඟුලානට. එතකොට අපි අමිලා අපි ඔක්කොම හිටියේ අඟුලානේ. ඒ එතන ඉඳි ගන්නවා මේ රුපියල් 550ක 600ක හයර් එක. මේ මිනිස්සුයා කිව්වනේ යකෝ 350ට යන්නම් කියලා. මොකද නැහැ නේද? මොකද එකපාරට හිතේ මොකද දැක්ක ගමන්ම හිත ගියාද එහෙම නැත්නම් ඒක සාධාරණ ගානක්ද? මොකද උනේද? යමක් දැනුණද එදා? නෑ ගාන නම් සාධාරණයි. එදා හයර් එක ගැනද හිතුව නැත්නම් මිස්ට අනුකම්පා කරා? මොකද මේ දකින මිස්ලාට අනුකම්පා කරේ නැහැ. හිතුණාට මේ ගානට යන්න පුළුවන් කියලා මේ හයර් එක. මේ ගානට යන්න පුළුවන් කියන්නේ ඇත්තට මේක සාධාරණ ගාන. ඒ කියන්නේ අපි ටැක්සි කම්පැනි එකනේ හිටියේ. ඒ ටැක්සි කම්පැනි එකේ සාධාරණ මිලක් නියම කරලා තිබුණා. සාධාරණ මිලක් කිලෝමීටරයට රුපියල් 28යි. ඒ කියන කාලයත් එක්ක. ඔව් කාලයත් එක්ක කිලෝමීටර 28යි. ඉතින් ගාන සාධාරණයි. නමුත් මිස්ට හිත ගියා. ඒක හරි ඉතින්. ඔය මීටර් කිලෝමීටර්ලා මේ ආදරේ ඇති වෙන්නේ කොහොමද ඊට පස්සේ? ඉතින් මං ඒක යාටම කියන්න දුන්නොත් අපි බලමු මොකද මේ ගමනේ පස්සේ මොකද්ද වෙන්නේ? මට ඕන වුණා 350ට යන්න. මේ නෙවෙයි ඇත්තටම ඇත්ත චරිතෙම මට ආදරයක් වුණලා තිබ්බේ නෑ. මොකද මං ආදරෙන් අන්ත පරාජය වෙලා පිරිමින්ට වෛර කරගෙන පිරිමින්ට වැඳගෙන ඉතින් ඕක හැදුවා මගේ හිත. ඔහොම නිකන් පුහු සෝබනයක් තිබුණා මගේ ළඟ ඇත්තටම. ඉතින් ඒව චරිතයක් ඒම කාලයක් ගත වෙන අවස්ථාවෙත් තමයි මෙයා හම්බුනේ. ඉතින් මම නංගිලටත් කිව්වා මට නම් හම්බුණා. මම නම් යන්නේ 350ට. දැන් මේක ලොකු අවස්ථාවක් නේ. 200ක් ලාභයක් මම පොඩි සැලරි එකක් නේ. ඉතින් සැලුන් එක සාමාන්‍යයෙන් මට හම්බ වෙන්නේ පොඩි ගාණක් පත්තරේ ලිව්වත් පොඩි ගාණක් ගාණ පොඩි මගේ වියදම් සැරයි. මොකද ඉතින් මම පොඩක් ෆැෂන් වලට බරයිනේ. ඉතින් පඩි එහෙම ඉතුරු කරේ එහෙම නැහැ. ඉතින් බැනුම් අහලා තියෙනවා තාමත් බනිනවා අම්මලා. මොකද්ද ඊට පස්සේ කොහොමද මේක ආදරයකට පෙරලෙන්නේ හයර් එක? නිතර මේ අහනවා මං ඉන්නේ ඔය ළඟපහත මිස් දැන් යනවද හරියටම 9ට යනවා මිස් කියන හරිය පුදුම ආසාවක් තිබුණා මේ හයර් කියන්නේ. මිස් ඉන්නේ ඔය හරියද? උපුටක ඉන්නවට විනාඩි 10ක් දෙන්න මං එනවා කියලා මමත් යනවා. මේ මටත් ලබ්බරි chance එකක්. ඔව් ලොකු chance එකක්. මම දන්නේ කවුද මුලින්ම මේ ආදරේ ප්‍රකාශ කරන්නේ? ඒක දැනගන්න ආසයි අපිට. ආදරේ නම් ඇහුවේ මෙයා චුට්ටක් බැනුමුත් අහගෙන හැබැයි පස්සේ මෙයාගේ අතීත කතාවක් තිබුණා. මෙයාගේත් මට වගේම දුබ්බර කතාවක්. චමිලේක අපි පස්සේ එළිදරව් කරමු. අනිවාර්යයෙන්. ඉතින් ඔයාලා හරි විදියට කරන හරි ටීවී අධ්‍යක්ෂකතුමා ඔයාටත් මම මේ අවස්ථාවේදී මේ අවස්ථාව දුන්නට ස්තුති කරනවා. මට චූටි කාලයක් දෙන්න මට දෙයක් කියන්න තියෙනවා. ඒක දුබ්බර සුන්දර දෙයක්. හැබැයි අපි දැන් මම ලංකාවේ ලෝකේ ඉන්න සුන්දරම බිරිඳ වගේ මට දැනෙන්නේ එක් අවස්ථාවක්. හොඳම කෙනා හම්බුණාම හරි කරාම හම්බුණා. ඒ මදුවට අද වගේ දවසක හරි ටීවී එකෙමුත් එන්න කිව්වා. ඒකයි තවත් යාළුවෙක් මම දන්නේ නැහැ. අද මේ වගේ දෙයක් මෙතෙන් දෙනකොත් මම දන්නේ නැහැ. ඔව්. ඉතින් කොහොමද මෙතනින් පස්සේ දෙන්නත් හිතලා ගමනක් යනවා. ඉදිරිය ගැන මොකද හිතාගෙන ඉන්නේ? මේ පියවරෙන් පියවර යන්න ඕන ගමන ගැන. ඉදිරිය කලාව පැත්තේ. දැන් නාට්‍යයකට අත ගහගෙන යනවා නාට්‍යයක් හෝ චිත්‍රපටයක්. ඒක ලොකු බලාපොරොත්තුවක්. ඇත්තටම හීනයක් නෙවෙයි. හීනයක් කිව්වොත් ඒක දකින්නේ හීනෙන්නේ. ඒක නිසා මම කැමති නැහැ ඒක හීනේ කියලා. අපි කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේක බලාපොරොත්තුවක් මේක අනිවාර්යෙන් කරනවා. මගේ හිතට එකඟව මගෙත් එක්ක කලාවේදී මට අකුරක් කියලා දීපු අය මේ එතකොට මාව අමතක කරන්නේ නැතුව මට
හැම දෙයකම කතා කරපුවා කිසි කෙනෙක් අමතක කරන්නේ නැතුව ඔක්කොම සම්බන්ධ කරගෙන මේ වැඩේ ඉදිරියට ගෙනියනවා කියන එකේ අදිෂ්ඨානයෙන් මම කියනවා. ඒකට ලොකු හයියක්. මොකද ස්ක්‍රිප්ට් එකට මට වියදම් යන්නේ නැහැ. මොකද ස්ක්‍රිප්ට් එක ගෙදර හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් ලැබිලා තියෙනවා. සියල්ල සාර්ථක කරලා හොඳ දායකත්වයක් තමයි අවශ්‍ය වෙන්නේ. දායකත්වයක් අවශ්‍යයි. ඉතින් මේ සියල්ල සිද්ධ වෙන වෙලාවේදී කාල වේලාව හරස් වෙනවා. අද දවස ගැන මොකද හිතන්නේ මේ මතක මන්දිරත් එක්ක එකතු වීමත් එක්ක? අද දවස විශේෂයෙන් චමිල් වාට මම ස්තුතිවන්ත වෙනවා. අපි හිතුවේ නෑ අද මගේ බිරිඳගේ උපන්දිනේ. ඉතින් මේ වගේ දවසක මෙතනට සහභාගී වෙලා මේ උපන්දිනේ සමරන්න ලැබුණ අවස්ථාව මුළු ලෝකයේත් එක්ක හරිදේ ටීවීත් එක්ක ඇත්තටම ජය වේවා හරිදේ ටීවී. දිනක මුළු රටම මුළු ලෝකෙම බලන ප්‍රචලිතම channel එකක් බවට පරිවර්තනය වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඉතින් ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා මේ උපන්දිනේ දවසේ සමරලා කතා බහ කරලා මේකට සහභාගී වෙන්න ලැබුණ ගැන ඉතාමත් සතුටුයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගංගන් මොකද හිතන්නේ අද වැඩසටහන? අද මම ඊට කලින් ගොඩාක් මාධ්‍ය සාකච්ඡාවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වුණාට අද දවස අතිවිශේෂ දවසක්. සුවිශේෂී දවසක්. ජන්ම දිනයත් එක්ක ඔබතුමා ඊරෑ කතා කරා. හැබැයි දානයක් දෙන්න තිබුණා. සියල්ල අතහැරලා මම මේ වැඩසටහනට ආවා. ඒ කියන්නේ මට දානේ කල් ගන්න පුළුවන් අවස්ථාවක් වුණා වැඩි හිටින මේක කල් දාගන්න බෑ. මොකද ඔබතුමා කිව්වා දෙපාරක් chance එක දුන්නා. ඊට පස්සේ ආයි ඉතින් ඕක කතා කරන්න ඕනේ නැහැ ඉතින්. දැන් හැටි දන්නවනේ. මොකද හිතන්නේ මතක මන්දිර ගෙනද ප්‍රෝග්‍රෑම් එක හරිදේ ටීවී එක? සුන්දර මතක පෙළක් මතකය අවදි කරන්නට අවස්ථාව දුන්නට මේ ආදරණීය හරි ටීවී එකේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලටත් ඔබටත් ඒ වගේම මේ හරිදේ හරියට කරන හරි ටීවී ලංකාවේ ලෝකේ මේ රට තුල නිවුස් ෆෙස්ට් වගේ යන අති දැවැන්ත නිර්මාණ විහි කරන්න පුළුවන් අති දැවැන්ත වේදිකාව තුළ මේවා කරන්න පුළුවන් කියන්නේ වේදිකාවක් තුළ රගන්න පුළුවන් හොඳද ප්‍රබලම දෙයක් ખાસකමක් ඔබලට වෙනවා. තව නොබෝ කාලයකින් ඉහළම තැනට යන්න මාගේ ප්‍රාර්ථනාව ඔබලාට ජයෙන් වේවා. ඉතින් එසේම සුබ ප්‍රාර්ථනා කරන හැටත් ලේඛිකාවක් හැටියට ලෝකෙම ජය ගන්න ලැබේවා කියන නර්තන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් හැටියට ලෝකෙම ජය ගන්න කියලා ඔබට ආරාධනා කරනවා. අපි ඒ වගේම ගෞරව දක්වනවා වගේම ආශිර්වාද කරනවා. ඉතින් සියලු දේවල් සාර්ථක වෙන දිනට මාත් ආදරයෙන් කියන ගමන් තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ආයේ ජන්මදිනට අපි මෙතන සමරනවා. මේ සියලුම සිද්ධ වෙන හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලෙවඩු මාළිගේ උඩුමහල ළඟ දුවගාල. ඉතින් දුරකථන අංකය කියලා ඔයාලා සම්බන්ධ වෙන්න පුළුවන් 077 321 3960. මම ආයේ දුරකථන අංකය මතක් කරලා 077 321 3960. අපි දැන් ඇයගේ ජන්මදින සමරන ගමන් ඔයාලගේ සමග යන මතක මන්දිර තුලින් අදට ආයුබෝවන්. ඉතින් අද මතක මන්දිර තවත් සුවිශේෂී අවස්ථාවක්. අපේ ගංගගේ උපන්දින. මෙතෙන් ඉඳන් අපි දන්නේ නැති හරිදේ ටීවී එකත් අපි තදිබයිතුමත් එක්කම එකතු වෙලා සුබ උපන්දිනයක් පතනවා ඇයට. ඒ වගේ ලස්සනම අපේ උපන්දින සාදය පවත්වන හවස තවත් පාටි එකක් තියෙනවා. සියලු දේවල් සාර්ථක වෙනවා හරිදේ ටීවීත් එක්ක එකතු වෙලා චමිලයාත් සුබ පතනවා. සියලු අනාගත කටයුතු සාර්ථක වෙනවා දෙපළගෙම.